සුබ දවසක් ඒවා ළමයි ඔයාලා හැමෝටම. අද අපි පටන් ගන්නේ grade 7 එකේ පළවෙනි පාඩම Central Processing Unit. එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය. එහෙම නැත්නම් processor එක ගැන. කම්පියුටර් එකේ තියෙන brain එක විදියට තමයි අපි සලකන්නේ processor එක. ඉතින් පුංචි ඔයාලත් එක්ක අපි බලමු මොකද්ද මේ processor එකක් කියන්නේ කියලා කතා කරලා බලමු. right. එහෙනම් එකම සූදානම් වෙන්න ටියුට් එක අතට ගන්න. අරගෙන අපි වැඩේ කරගෙන යමු. අපි බලමු මොකද්ද මේ CPU කියන්නේ කියලා. මධ්‍ය සැකසුම් ඒකකය Central Processing Unit. පරිගණකයේ ප්‍රධාන කාර්ය වන්නේ දෙනු ලබන දත්ත ක්‍රියාවලියකට ලක් කර තොරතුරු බවට හැරවීමයි. මේ සඳහා ප්‍රධාන වන්නේ මධ්‍ය සැකසුම් ඒකකයයි. හරි. කම්පියුටරේ තියෙන ප්‍රධානම දේ මොකද්ද? data input කරාම input කරන data process කරලා information බවට පත් කරන එක. එතකොට input එක තමයි data, output එක තමයි information එක. right. එතකොට මෙතන processing part එක කරන්නේ කවුද? CPU එක. සකස් කරන්නේ අපි හිතමු සංඛ්‍යා දෙකක් අපි input කරනවා. අපි කියනවා මේක එකතු කරන්න. එකතු කිරීමේ කාර්යය කරන්නේ processor එක. right. අන්න අපි එයාට කියනවා CPU කියලා. නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය. එහෙම නැත්නම් processor. The main function of a computer is to process the given data into information. This mainly required a central processing unit. It is called central processing unit. Right. එහෙනම් මතක තියාගන්න ඕන CPU කියන්නේ මොකක්ද කියලා. තවත් බලමු අපි මේක පොඩ්ඩක් තවත් එහාට ගිහිල්ලා මධ්‍ය සැකසුම් ඒකකය යනු කුමක්ද? What is a central processing unit? මොකද මෙයා කරන්නේ? මධ්‍ය සැකසුම් ඒකකය යනු ලබා දෙන උපදේශ අනුව අපි ලබා දෙන උපදේශ අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම සිදු කරන අංකිත පරිපතයකි. මධ්‍ය සැකසුම් ඒකකය යනු ලබා දෙන උපදේශ අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම සිදු කරන අංකිත පරිපතයකි. A central processing unit is a digital circuit that process data according to instructions. A central processing unit is a digital circuit that process data according to instruction. මෙහි ප්‍රධාන කාර්ය වන්නේ පරිගණක වැඩසටහනක ගබඩා කොට ඇති උපදේශ ක්‍රියාත්මක කිරීමයි. මෙහි ප්‍රධාන කාර්ය වන්නේ පරිගණක වැඩසටහනක ගබඩා කොට ඇති උපදේශ ක්‍රියාත්මක කිරීමයි. Its main function is to execute instruction stored in a computer program. පරිගණක වැඩසටහනක අපි ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරනවා processor එක. processor එක කියන්නේ brain එක. අපේ තියෙන මොළයේ විදියට අපි තමයි සලකන්නේ කම්පියුටර් එකේ තියෙන processor එක. සෑහෙන වැඩ කොටසක් යට කරන්න පුළුවන් නේද? ගණනය කිරීම මිලියන සංඛ්‍යාත ප්‍රමාණයක් කරන්න පුළුවන් පුංචි කාලයක් ඇතුළත. right. එහෙම එකක් තමයි මේ කම්පියුටර් එකේ තියෙන processor එක. This is the CPU, Central Processing Unit. So like that picture. මේ තියෙන්නේ ඒ වගේ picture එකක්. මෙන්න CPU එකක image එකක් තියෙනවා. අපි practical වලදී නම් CPU එකක් ඔයාලගේ අතට දෙනවා බලන්න කොතනද මේක fix වෙන්නේ. මේකේ හැඩය කොයි වගේද? තුඩු සහිත එකක්ද? එහෙම නැත්නම් hole ද මේකේ තියෙන්නේ? අපිට දැක්කම කොහොමද මේක CPU එකක් අඳුරගන්නේ කියලා අපිට practical වල බලන්න පුළුවන්. මේ තියෙන්නේ CPU එක. මෙතන CPU එකේ මේ පින්තූරේ නම් පේන්නේ නැහැ. වර්ගය capacity එක මොකක්ද කියලා දාලා තිනවා. CPU වර්ග ගත්තොත් එහෙම ලෝකේ ජනප්‍රියම Intel processor එක. ඊට අමතරව AMD processor එකක් තියෙනවා. ගොඩක් වෙලාවට ලෝකේ ජනප්‍රියම ගොඩක් 90%කට වඩා පාවිච්චි කරන්නේ Intel processor එක. අපේ කම්පියුටර්ස් වල තියෙන්නේ Intel processor එක. right. මේක තමයි image එක processor එකක. මේ ස්ථානගත කර ඇත්තේ පද්ධති ඒකකයේ මව්පූර්ව මතයි. right. අපි සිංහලෙන් කිව්වම ගොඩක් තේරෙනවා. අඩුයිනේ this is located on the motherboard inside the system unit. system unit එක ඇතුලේ තියෙන motherboard එකේ තමයි මේක fix කරලා තියෙන්නේ. මෙන්න මෙතන මේ උඩ තියෙන CPU එකේ heat sink fan එක මේකට යටින් heat sink එක තියෙනවා. මේ ඇලුමිනියම් පාට heat sink එක මේක යට තමයි මේ processor එක තියෙන්නේ connect කරලා තියෙන්නේ. එහෙනම් අපිට උඩින් බැලුවම පේන්නේ නැහැ. motherboard එකක් computer casing එක අයින් කරලා
මදර්බෝඩ් එක බලලා මදර්බෝඩ් එකේ මේ ෆෑන් එකයි හීට් සින්ක් එකයි ගැලෙවුවට පස්සේ මේ වගේ ප්‍රොසෙසර් එක අපිට පේන්න තියෙනවා. මේක අනිත් පැත්තට තියෙන්නේ මේ අනිත් පැත්ත හරවලා තමයි මේ පෙන්නලා තියෙන්නේ. එහෙනම් අපි ප්‍රැක්ටිකල් වලදී බලමු ප්‍රොසෙසර් එකකුත් මදර්බෝඩ් එකට ෆික්ස් කරලා තියෙනවා. මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන කොටස් 3කින් සමන්විතයි. මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන අපි ප්‍රොසෙසර් එක නැත්නම් CPU එක කොටස් 3කින් සමන්විත වෙනවා. මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන කොටස් 3කින් සමන්විත වෙනවා. The central processing unit consists of three main parts, that is arithmetic and logical unit, control unit, memory register. මෙන්න මේ කියන කොටස් තුනෙන් තමයි පුතේ CPU එක සකස් වෙලා තියෙන්නේ. මොනවාද කොටස් තුන? ගණිතමය හා තාර්කික ඒකකය arithmetic and logical unit, පාලන ඒකකය control unit, මතක රෙජිස්ටරය memory register. එහෙනම් මොනවාද කොටස් තුන? ALU, CU සහ memory register. CPU එක කොටස් තුනයි. මොනවාද කොටස් තුන? ALU, CU සහ memory register. right. හරි. දැන් අපි බලමු මොනවාද මේකේ තියෙන functions. ගණිතමය හා තාර්කික ඒකකයෙන් කරනු ලබන්නේ function of the CPU. CPU එකේ මොන කොටසද? function of the ALU. right. එහෙනම් CPU එකේ කොටස් තුනෙන් ALU එකෙන් වෙන functions මොනවාද? ගණිතමය හා තාර්කික ක්‍රියාවන් සිදු කරනු ලබයි. performs mathematical and logical operations. මේ ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. This can be divided in two main parts, mathematical unit, logical unit. right. ALU arithmetic and logical unit කියලානේ අපි කියන්නේ ගණිතමය හා තාර්කික ඒකකය. එහෙනම් මෙතන කොටස් දෙකයි, එකක් ගණිතමය ඒකකය, අනිත් එක තාර්කික ඒකකය. එහෙනම් තර්කානුකූලව ගොඩ නැගෙන දේවල් තාර්කිකව හිතලා දැන් මෙතන තියෙනවා දෙකට වඩා තුන විශාලයි. සංසන්දනය කිරීමක් නේද? සමානද? ඒතර මේ විදිහට මේ තාර්කික කරුණු සම්බන්ධව තියෙන කොටසකුත් තියෙනවා, ගණිතමය කොටසකුත් තියෙනවා. දැන් මෙතන උඩ පෙන්නලා තියෙනවා දෙක එකතු කිරීම 3 සමානයි 5යි උත්තරේ. එහෙනම් මෙතන තියෙන්නේ ගණිතමය process එකක්. ඊට පහලින් තියෙන්නේ logic එකක් නේද? අඩුද වැඩිද? ඒතර මෙන්න මේ විදිහට අපි කොටස් දෙකකට වෙන් කරනවා ALU එක. හොඳයි. ගණිතමය ඒකකය mathematical unit. මෙමගින් එකතු කිරීම, බෙදීම, අඩු කිරීම, ගුණ කිරීම වැනි ගණනය කිරීම කරනු ලබයි. mathematical unit එකෙන් CPU එකේ ALU එකේ තියෙන කොටස් දෙකකින් arithmetic and logical unit වලින් අපි කතා කරන්නේ arithmetic කියන unit එක. It performs calculation such as additions, divisions, subtractions and multiplication. උදාහරණයක් දීලා තියෙනවා පුංචි ඔයාලට බලන්න පුළුවන්. තාර්කික කාර්යය නැත්නම් logical unit එක තාර්කික ඒකකය. මෙමගින් සංඛ්‍යා දෙකක් සංසන්දනය කිරීම වැනි තර්කානුකූල ක්‍රියා කරනු ලබයි. සංසන්දනය කරනවා. logical එකක්. මොකද්ද කුඩා? මොකද්ද විශාල? මොකද්ද සමාන? මොකද්ද අසමාන? මෙන්න මේ විදිහට තාර්කික ක්‍රියාවන් කරන්නේ logical unit එකෙන්. It performs logical operations such as comparing two numbers. right. two numbers, comparing two numbers. හරි. දැන් පොඩි අදහසක් ඔයාලට එන්නේ නැති. හරි. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. පාලන ඒකකය anu. What is a control unit? මොකද්ද පාලන ඒකකය කියලා කියන්නේ? CPU එකේ අපි කිව්වා කොටස් 3යි. ALU, CU සහ memory register. දැන් අපි බලන්නේ control unit එක. CU කියන්නේ මොකක්ද කියලා. මෙමගින් පරිගණකයට සම්බන්ධ කර ඇති ධෘණාංග අතර sannivedanaya මෙහෙවීම හා පාලනය කිරීමද ආදාන හා ප්‍රතිදානයන්හි දත්ත පාලනය, දත්ත සුදුසු ස්ථානයට නිවැරදි වේලාවට යැවීම තහවුරු කිරීම, අදාළ සංඥා සාර්ථකව ලැබෙයිදැයි විමසිලිමත් වීම යන කාර්යයන් සිදු කරයි. right. එහෙනම් මොනවද කරන්නේ? පරිගණකයේ මේ ධෘණාංග පාලනය කරනවා. hardware devices
මෙහෙයවන්නේ පාලනය කරන්නේ මේ කන්ට්‍රෝල් යුනිට් එකේ. නැත්නම් අපි ගත්තොත් එහෙම මිනිස්සු සහ පරිගණක අතර සම්බන්ධතාවය හදලා දෙන මෙන්න මේ හાર્ඩ්වෙයාර් ඩිවයිසස් ටිකට පණ දෙන්නේ CPU එකේ. මේක කමියුනිකේට් කරන්නේ CPU එකේ. ආදාන හා ප්‍රතිදානයන්හි දත්ත පාලනය. ඉන්පුට් ඩේටා, අවුට්පුට් ඩේටා මෙන්න මේ වල දත්ත පාලනය කරනවා. හරියාකාරව ක්‍රියාත්මක වෙනවද කියලා චෙක් කරලා බලන්නේ මෙයා. දත්ත සුදුසු ස්ථානයට නිවැරදි වෙලාවට වෙවීම තහවුරු කිරීම. දැන් අපි මොන හරි කමාන්ඩ් එකක් දුන්නොත් ඒක ක්‍රියාත්මක කරන්න යා. කන්ට්‍රෝල් යුනිට් එකෙන් තමයි ක්‍රියාත්මක කරන්නේ. අපි ඉන්ටර්නෙට් එකට ගියත් ඉන්ෆර්මේෂන් එක සර්ච් කරත් ඒකම පහසුකම් හරි ගස්සලා දෙන්නේ යා. OS එකේ තියෙන සියලුම කාර්යයන් කරන්න යා. පරිගණකයේ තියෙන සියලුම වැදගත් කාර්යයන් පාලනය කරන්නේ මෙන්න මේ කොටසෙන්. පුංචි දුවල පුතාලට ලොකු පන්ති වලට එනකොට මේක තව විතර ගැඹුරින් කතා කරේනවා. දැනට මේ ප්‍රමාණය ප්‍රමාණවත්. ඊළඟට අදාළ සංඥා සාර්ථකව ලැබෙයි දැවීම සිලිමත් වීම යන කාර්යයන් සිදු කරයි. ඒ කියන්නේ වෛරස් එකක් ආවොත් ඒක රෙස්පොන්ස් කරනවා, ෂට් ඩවුන් කමාන්ඩ් එක ක්ලික් කරාම ෂට් ඩවුන් කරනවා. එතකොට මෙන්න මේ විදියට රෙස්පොන්ස් කරන එක කරන්නේත් එයා තමයි. It communicate, manage and controls the hardware connected to the computer, controls the data on the inputs and output, ensure that the data is sent to the right place at the right time, monitoring the success of the relevant signal. Right. මෙන්න මේ කියන කාර්යයන් තමයි CPU එකේ CU කියන කොටසෙන් කරන්නේ, ක්‍රියාත්මක කරන්නේ. මතක රෙජිස්ටරය යනු what is a memory register? මොකද්ද මේ memory register කියලා කියන්නේ? එනම් මධ්‍ය සැකසුම් ඒකකය භාවිතා කරමින් සිටින දත්ත සහ උපදේශ తాවකාලිකව රඳවා තබා ගන්නා ස්ථානයයි. මතක රෙජිස්ටර් වල ගබඩා කර ගැනීමේ ධාරිතාව කුඩා අගයක් ගනින්. නමුත් වේගවත් බව වැඩි. වේගවත්ම මෙමරි එක තමයි මේ මෙමරි රෙජිස්ටර්ස් කියලා කියන්නේ. මොනවද මේකෙන් කරන්නේ? මධ්‍ය සැකසුම් ඒකකය භාවිතා කරමින් සිටින CPU එක පාවිච්චි කරන data and information తాවකාලිකව තියාගන්නවා. ඒ වැඩේ යට කරගෙන යන්න. తాවකාලිකව මතක රෙජිස්ටර් වල ගබඩා කරගෙන තියාගන්න. මේක ගොඩක් fast memory එකක්. එච්චරයි අපිට සරලව කියන්න තියෙන්නේ. That is what the data and instruction used by the central processing unit are temporarily stored. The storage capacity of memory registers is small but more than fast. පුංචි හැබැයි ගොඩක් වේගවත් මේ memory registers කියන ඒවා. Right. පරිගණක පද්ධතියේ මධ්‍ය සැකසුම් ඒකකය නිපදවීම සඳහා භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව එය පරම්පරා 4කට වෙන් කරන්න පුළුවන්. According to the electronic technology used to manufacture the central processing unit of the computer system, it can be divided into 4 generations. මධ්‍ය සැකසුම් එකක නිපදවීම භාවිතා කරන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව එක පරම්පරා 4කට අපි වෙන් කරනවා. මොනවාද පරම්පරා 4? first generation, second generation, third generation සහ fourth generations කියලා. එතන පහක් තියෙනවා. පස්වෙනි එක තමයි artificial intelligence කියලා කියන්නේ. අපි දැන් පස්වෙනි එකේ ඉන්නේ. ඔයාලට මෙතන අපි 4යි සටහන් කරලා තියෙන්නේ. මේ මොනවද තියෙන තාක්ෂණය? පළවෙනි පරම්පරාවේ පරිගණකවල භාවිතා වෙච්ච තාක්ෂණය තමයි vacuum tubes. රික්තක නල vacuum tubes. දෙවෙනි පරම්පරාවේ පරිගණකවල පාවිච්චි වෙච්ච තාක්ෂණය තමයි transistors. transistor. දකුණු පැත්තේ පෙන්නලා තිනවා. දෙවෙනි පරම්පරාවේ පරිගණකවල පාවිච්චි වෙච්ච තාක්ෂණය තමයි integrated circuit IC. IC. හතරවෙනි පරම්පරාවේ පාවිච්චි වෙච්ච පරිගණක තාක්ෂණය තමයි මයික්‍රෝ සර්කිට් නැත්නම් මයික්‍රෝ ප්‍රොසෙසර්. පස්වෙනි පරම්පරාවක් තියෙනවා මේකේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පාවිච්චි වෙන කෘත්‍රිම බුද්ධිය. අද අපි ඉන්නේ ඒ පරම්පරාවේ. right. එහෙනම් මේක අපි සටහන් කරගමු. ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික ටෙක්නොලොජි. රික්තක නල vacuum tubes. ඉලෙක්ට්‍රොනික තාක්ෂණය තමයි රික්තක නල නැත්නම් vacuum tube. මේකේ විදුලි පරිභෝජනය ගත්තොත් තියෙන විශාල විදුලි මුල්ම කාලේ පරිගණක තාක්ෂණය ගැන මේ කතා කරන්නේ.
විශාල විදුලි පරිභෝජනයක්. නැත්නම් ෆස්ට් ජෙනරේෂන් එක විශාල විදුලි පරිභෝජනයක්. රික්තක නල 18000ක් පමණ ප්‍රමාණයක් තිබූ අතර ඒ තාපයේ මැඩ පැවැත්වීම සඳහා සිසිලන පද්ධතියක් අවශ්‍ය විය. නේද? සාමාන්‍යයෙන් අපේ ගිහි තරංග විතර ලොකුයිනේ. ඒ වගේ එකක් තමයි මුල්ම පරිගණක. Large power consumptions occurred. They were about 18,000 vacuum tubes and a cooling system was required to suppress the heat. Heat එක අයින් කරන්න ඕනේ, මේක කූල් කරන්න ඕනේ. ඊළඟ පරිගණකයේ ප්‍රමාණය ගත්තොත් the size of the computer කාමරයක් තරම් විශාල විය. It was a big as a room. මං හිතන්නේ ගයක් තරම් විතර විශාලයි. අපේ නා පුංචි කාමරනේ. ක්‍රියාත්මක වන වේගය operational speed මිලි තප්පර වලින් මිලි සෙකන්ඩ්ස් වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. cost එක පිරිවැය මේක නිෂ්පාදනයට හා නඩත්තුව සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වුණා. productions and maintaining were costly. ටික cost එක වැඩි. සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරේ නැහැ මේක පර්යේෂණ කරන්න විද්‍යාඥයෝ විශ්වවිද්‍යාලවල වගේ තැන්වල තමයි තිබුණේ. මේ පරිගණකවල උදාහරණ ගත්තොත් එහෙම for an example ENIAC, UNIVAC, IDIVAC අපි මේ වචන YouTube කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මේක කොයි වගේ කම්පියුටර් එකක්ද කියලා පොඩි එක්සර්සයිස් එකක් කරලා බලන්න YouTube එකේ ටික් කරලා නැත්නම් Google කරලා බලන්න මේ වචන. එතකොට ඔයාලට මේ සම්බන්ධ පරිගණකවල පින්තූර බලා ගන්න පුළුවන් වෙයි. මේ පළවෙනි පරම්පරාවේ පරිගණක කොයි වගේ තත්ත්වයකද තිබුණේ කියලා නේද අපි දැක්කොත් බය වෙනව නේද? ඉතින් ඒක තමයි අද තියෙන තත්ත්වෙට පුංචි කරලා කුඩා කරලා අතේ ගෙනියන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් එකක් තත්ත්වයට වර්ධනය කරලා ගෙනල්ලා තියෙන්නේ. මේක අතින් මේ විදියට මෙතනින් නවතින්නේ. තවදුරටත් මේක වර්ධනය වෙමින් පවතිනවා. ඉතින් අමාරු කාරණා කීපයක් තමයි මෙතනදී කතා කරේ. ඒ නිසා පුංචි ඔයාලා 3-4 පාරක් මේ වීඩියෝ එක බලන්න. බලලා නොතේරෙන දෙකක් තිබුණොත් අපිට කමෙන්ට් එකක් දාන්න group එකේ. එහෙනම් අපි ඊළඟ දවසේ දෙවෙනි පරම්පරාව පටන් ගමු. එතකන් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.